ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලට සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළ 9 වෙනි ඒකකය මොකද්ද සුද්ධ ජීව විද්‍යාව යටතේ පුනරීක්ෂණ පාඨමාලාව නැත්නම් ප්‍රශ්න සාකච්ඡාව විශේෂයෙන්ම අපි දන්නවා දැන් නිවසේ රැඳී සිටින මේ දුවල පුතාල වෙනුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් දුවා දරුවන් වෙනුවෙන් ගුරුගෙදර අධ්‍යාපන විකාශනය මගින් අපි මේකකයට අදාළ සිද්ධාන්ත සාකච්ඡා කරලා අවසానයි. ඉතින් අද සිට අපි පටන් ගන්නවා මේ ඒකකයට අදාළ පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට මෙවර විභාගයට පෙනී සිටින මේ සිසුන් වෙනුවෙන් බහුවර්ණ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර තෝරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරනවා. ඔයාලා දන්නවා ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න 50න් 1 සිට 40 දක්වා පිළිතුරු තෝරන්න ඕනේ. ඒ තෝරනකොට වඩාත්ම නිවැරදි පිළිතුර තේරීම කරන්න ඕනේ. එතකොට එතන තියෙන එක පිළිතුරයි තෝරන්න. නමුත් 41 සිට 50 දක්වා තියෙන 40 සිට 50 දක්වා තියෙන ප්‍රශ්න අපි බැලුවොත් ඒකේ පිළිතුරු එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. වඩා නිවැරදි පිළිතුර කොයි ආකාරයටද තෝරන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම වැඩි බරක් ප්‍රශ්න පත්‍රයේ වැඩි බරක් මේ බහුවර්ණ ප්‍රශ්න වලට ලබා දිය යුතුයි. මොකද MCQ ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න 50කින් අපිට උපරිම ලකුණු ගන්න පුළුවන් නම් 50ක් අපිට ප්‍රශ්න පත්‍රයේ ලකුණු හම්බ වෙනවා මේකෙන්. ඒ කියන්නේ අපිට පැය දෙකකින් ලකුණු 50ක් ගන්න පුළුවන්. මොකද දෙවෙනි කොටසෙන් පැය 3කින් ලකුණු 50ක් ගන්න. එහෙමනම් අපිට වඩා ඵලදායි මොකද්ද? පැය දෙකකින් අපි කොහොමද ලකුණු 50ක් ගන්නෙ? ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ එක ප්‍රශ්නයක් හරි වටිනවා. බහුවර්ණ එක ප්‍රශ්නයක් එක ලකුණක්. එතකොට කිසියම් දරුවෝ උත්සාහ කරලා ප්‍රශ්න 50ටම නිවැරදි පිළිතුරු දුන්නොත් ඔයාලට ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ක් හම්බ වෙනවා. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔයාලට ඉතිරි ලකුණු ටික ලබාගෙන ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඒ හින්දා අපේ හැම දුවෙක් පුතෙක්ම සිහිය තියා ගන්න ඕනේ මේ MCQ ප්‍රශ්න පත්‍රයට හොඳින් මුහුණ දීලා ලකුණු 50ම කොහොමද ගන්නෙ කියලා. ඉතින් මම ඇත්තටම මේ අධ්‍යක්ීම් එක්ක කතා කරන්නේ අවුරුදු ගණනාවක් ප්‍රශ්න පත්‍ර බලලා අපි දකින අධ්‍යක්ීම් වලදී මේ MCQ වලට පිළිතුරු තෝරන එකේ තියෙනවා පොඩි ළමුන් තුල ගොඩාක් දෙනෙක් තුල ලොකු අඩුපාඩු. ඒවා මොනවද කියලා මම මෙතනදී මේ ප්‍රශ්න එක්ක සාකච්ඡා කරනවා. අපි බලමු අපි සඳහන් වන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ජීව විද්‍යා රිවිෂන් පාඨමාලාව අපිට පළවෙනි ප්‍රශ්නේ බලන්න මෙතනදී පහත සඳහන් ඒවා අතරින් බැක්ටීරියා වලට ස්වභාවික වාසස්ථානයක් නොවන්නේ මොකක්ද කියලා. ඉතින් දුවා දරුවන් දන්නවා මේ බැක්ටීරියා වල ස්වභාවික වාසස්ථානයක් නොවන. අපි දන්නවා අපි සිද්ධාන්ත පාඨමාලා කරනකොටත් කතා කළා මේ සුද්ධජීවීන් කියන අය බැක්ටීරියා දිලීර හැම තැනම ඉන්නවා. නමුත් මේ අය දකින්න නැති ස්ථාන කීපයක් ගැන මම කලින් කතා කළා. බලන්න. පිළිතුරු මිනිස් මහාන්ත්‍රය අපි දන්නවා මිනිස් මහාන්ත්‍රය කියන එක මම රූප රාමුවකින් ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න. මිනිස් මහාන්ත්‍රය අපි බැලුවොත් අපි හොඳට සලකලා මම මීට කලින් ඔයාලට සාකච්ඡා කරනකොට කියන්න ඇති මේ අපේ මිනිස් මහාන්ත්‍රය නම් මේ මහාන්ත්‍රයේ තුල ජීවත් වෙනවා කියලා කිව්වා සුදජීවි ආකාරයක්. කවුද මේකේ ඉන්නේ? මෙන්න සුදජීවීන් බැක්ටීරියා වගේක් ඉන්නවා. කවුද? E. coli. මේ මහාන්ත්‍රයේ වාසය කරගෙන ඉන්නවා බැක්ටීරියා වගේක්. ඒක හොඳට මතක තියාගන්න. මහාන්ත්‍රයේ ඉන්නවා. කවුද? E. coli. නිරෝගී මිනිසෙකුගේ රුධිරය. එහෙනම් නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරේ සුදජීවීන් නැහැ.
ඇයි කිසියම් සුද්‍රජීවියෙක් රුධිරයට ආවොත් ඒකේ ඉන්නවා අපේ මහා භක්ෂාණු. මහා භක්ෂාණු නියුට්‍රොෆිල සුදු රුධිරාණු වර්ග ඒවා වසාසෛල ඒවා විනාශ කරනවා. ඒ වගේම ඒක තමයි පිළිතුර. ස්වභාවික වාසස්ථානයක් නොවන්නේ නිරෝගී මිනිසෙකුගේ රුධිරේ. මුහුදු ජලයේ ඕන තරම් සුද්‍රජීවීන් ඉන්නවා. කරදියේ ඕන තරම් සුද්‍රජීවීන් ඉන්නවා. ශාක මුල් මතු පිට අපි මීට කලින් පාඩම කතා කළා. ශාක මුල් මතු පිට මූල ගෝලය දිලීරක මූල නයිට්‍රජන් තිර කරන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම අප ආශ්වාස කරන වාතය. එතකොට පළවෙනි ප්‍රශ්නෙට සුද්‍රජීවීන් ස්වභාවිකව ජීවත් නොවන ස්වභාවික වාසස්ථානයක් නොවන්නේ එතන වචනේ තමයි නිරෝගී මිනිසෙකුගේ රුධිරය. ඒක නිරෝගී කියන වචනේ තියෙන්නත් ඕන. මතක තියාගන්න. රුධිරේ. ඒක වෙන කොහෙද නැත්තේ? තව හෘදේ නැ, පෙනහැලිවල නැ, මොළේ නැ, ස්නායු පද්ධතිය. ඒ වගේම පේශිවල නැ. පේශිවල අඩංගු වෙන්නේ. මේ තමයි නිරෝගී පුද්ගලයාගේ රුධිරය. ඒක තමයි පිළිතුර. ඊළඟ දෙවෙනි ප්‍රශ්නට යන්. නයිට්‍රජන් ස්වභාවිකව චක්‍රීකරණය වීමේදී අල්ප වශයෙන් දායක වන්නේ පහත් සඳහන් කිනම් ක්‍රියාවලිය. ඔයාලා දන්නවා අපි මීට කලින් පාඩමක කතා කළා නයිට්‍රජන් චක්‍රය. දැන් මතක් කරගන්න. මීට කලින් සිද්ධාන්ත පාඩමේදී අපි කතා කළා නයිට්‍රජන් චක්‍රය පිළිබඳව. අල්ප වශයෙන්ම අඩුවෙන්ම දායක වන්නේ පහත් සඳහන් කිනම් ක්‍රියාවලියද? නිකන් කල්පනා කරන්න. නයිට්‍රජන් චක්‍රයේ තියෙන ක්‍රියාවලි මොනවද? නයිට්‍රජන් තිර කිරීම, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය, වියෝජනය, සමහරක් වෙලාවට තියෙනවා දහනය වැනි ක්‍රියාවලි. ඒක තමයි ඊටාම අඩුවෙන්. බලමු පිළිතුරු. බලන්න මෙන්න පිළිතුරු. ඇමෝනිකරණය ඒක ප්‍රධාන වශයෙන්ම තියෙනවා. අපි දන්නවා ඇමෝනිකරණය සතෙක් මැරිලා ඉන්නවා නම් අපි හිතමු සත්ව මලකුණක් තියෙනවා. සුද්‍රජීවීන් ඒකේ තියෙන ප්‍රෝටීන ඇමයිනෝ ආම්ල බවට පත් වෙලා ඇමයින් හැදෙනවා. නැත්නම් ඇමෝනියා හැදෙනවා. ඒක තමයි ඇමෝනිකරණය. එතකොට ඒක තියෙනවා. දහනය තමයි අඩුවෙන්ම තියෙන්නේ. මොකද අපි දන්නවා ජලයේ සාගරවල ඉන්න මසුන් මිය ගියාට පස්සේ එවුන්ගේ සැකිලිවල තියෙන කැල්සියම් කාබනේට් තැන්පත් වෙනවා. කාබනේට් ඔය කාබනේට් විදිහට තැන්පත් වෙන ඒවා හුණුගල් විදිහට දහනය කරපුවාම ඒවා කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙනවා, නයිට්‍රජන් විදිහට පිට වෙනවා. ඒ වගේ ඉතින් ඒ හින්දා දහනය ඊටාම අඩුවෙන් නයිට්‍රජන් චක්‍රය ඊටාම අඩුවෙන් සිදුවන දෙයක් තමයි දහනය කියන දේ. අපි ඒකත් මතක තියාගන්න. ඒ නයිට්‍රජන් තිර කිරීම බහුල වශයෙන් වෙනවා. වියෝජනේ හොඳටම වෙනවා. අපි දන්නවා වියෝජනය කියන දේ නැත්තම් දැන් අපි තණ්ඩ ශාකයක් මිය ගියා, සතෙක් මිය ගියා, වියෝජනය කියන ක්‍රියාවලිය හොඳටම වෙනවා. කුණු වීම. අපි දන්නවා සතෙක් මැරුණාම කුණු වෙනවා කියන්නේ ඒකත් සුද්‍රජීවීන් මගින් සිදු කරන ක්‍රියාවලියක්. එතකොට අල්ප වශයෙන්ම දහනය කියන දේ නයිට්‍රජන් චක්‍රයේ ඊටාම සුළු වශයෙන් සමහරට නැති තරම් දෙයක් තමයි දහනය කියන දේ. ඊළඟට බලන්න. පැස්ටරීකරණයේදී කිරි. අපි දන්නවා අපිට කිරි ජීවාණුහරණය කරන්න පුළුවන් එක ක්‍රමයක්. මේ කිරි වගේ දෙයක් ජීවාණුහරණය කරනකොට මේක ගොඩාක් ඉහළ උෂ්ණත්වයක ඉහළ පීඩනයකට දෙන්නේ. මොකද ඒකට හේතුව කිරිවල තියෙන පෝෂක සංඝටක විනාශ වෙන හින්දා. ඒ හින්දා පැස්ටරීකරණය කරනකොට මධ්‍යස්ථ උෂ්ණත්වයක් තුල බොහෝ වෙලාවට අපි ඒක කරනවා. වැඩි ඉහළ උෂ්ණත්වයක් නොදී ප්‍රෝටීන වලට ඒකේ තියෙන පෝෂක ගුණයන්ට හානියක් නොවන පරිදි බලන්න පැස්ටරීකරණයේදී කිරි සෙන්ඩේට්ටාංශක 170කට රක්ත කළා පැය දෙකක්. එහෙම කළොත් එහෙම කිරිවල තියෙන ප්‍රෝටීන් විනාශ වෙනවා. ඒක වැරදි. අඩු උෂ්ණත්වයේදී වැඩි කාලයක් තුල රත් කර සිසිල් කරනවා. කල්පනා කරන්න අඩු උෂ්ණත්වයේදී වැඩි කාලයක් තුල අපිට මොකද්ද මේ අඩු උෂ්ණත්වය කියලා දීලා නැහැ. අඩු උෂ්ණත්වයේදී වැඩි කාලයක්. එතකොට සමහරලාට සෙන්ඩේට්ටාංශක 10කදී පැය 10ක් කියමු. අන්න ඒ වගේ. ඉතින් අපිට ඒක දීලා නැහැ කාලය. ඒ පිළිතුර ඒක නිවැරදි පිළිතුරක් විදියට ගන්න අමාරුයි. අඩු උෂ්ණත්වයේදී අධිපීඩනයක් යටතේ අපිට ඒකත් සලකන්න බෑ.
අපිට තියෙනවා සෙන්ඩේට් අංශක 72ක උෂ්ණත්වයේදී තප්පර 15ක් රත් කොට සිසිල් කරනවා. වඩා නිවැරදි පිළිතුර ඒකයි. අපි දන්නවා පැස්ටරීකරණය කරන එක ක්‍රමයේදී අපි දන්නවා ඉහළ උෂ්ණත්වයේදී කෙටි කාලයක්. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයේ high temperature short time. ඒ කියන්නේ කෙටි කාලයක්. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයේ කෙටි කාලයක් තුල ඒක සිසිල් කරනවා කියලා තියෙනවා. ඒ වගේම මිනිත්තු 15ක් UV කිරණ වලට භාජනය කරනවා. ඒක පිළිතුරක් නෙමෙයි. ඉතින් වඩා නිවැරදි පිළිතුර විදියට අපි දකිනවා මොකද්ද? 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර. මොකද පිළිතුරු තෝරනකොට වඩාත්ම නිවැරදි පිළිතුර. මම දන්නවා දැන් අපි යතනදී පොඩි කට්ටකමකට දීලා තියෙනවා ඊට ආසන්න පිළිතුරක්. දැන් මොකද පැස්තරීකරණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අඩු උෂ්ණත්වයේ වැඩි කාලයක්. ඒක තමයි සෙන්ඩේට් අංශක 63ක මිනිත්තු 30ක්. මොකද්ද සෙන්ඩේට් අංශක 63ක මිනිත්තු 30ක්. ඒක අඩු උෂ්ණත්වයේ වැඩි කාලයක්. නමුත් මේ අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා පිළිතුරු තෝරනකොට මේ තියෙන පැස්තරීකරණේ. නමුත් අපි මෙතන උෂ්ණත්වයක් කාලයක් දීලා නැති හින්දා ඒක නිවැරදි පිළිතුර විදියට බාර ගන්න බෑ. නිවැරදි පිළිතුර ඉහළ උෂ්ණත්වයේ කෙටි කාලයක් high temperature short time කියන එක තමයි අපි එතන බලාපොරොත්තු වෙන්නේ. උත්තරේ 4. දැන් ඊළඟට බලන්න. පහත දැක්වෙන ක්‍රම අතරින් කවරක් පාසල් විද්‍යාගාරයේදී පෙට්‍රිදීසි ජීවාණුහරණය සඳහා වැදගත්? දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න පෙට්‍රිදීසි ජීවාණුහරණය කොහෙදද? පාසල් විද්‍යාගාරයේ. අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට ඔබගෙන් ප්‍රශ්නය අහන්නේ පාසල් විද්‍යාගාරයක් තුල පෙට්‍රිදීසි ජීවාණුහරණය කරන්න භාවිතා වෙන්නේ මොකද්ද? ක්‍රමේ. මම මෙතන උපකරණේ නම් රූපරාමෝකින් දාලා තියෙනවා. මම හිතන්නේ මේ උපකරණේ දැක්කහම ඔයාලා දකිනවා මේක අර වියලි වායු උදුණක්. වියලි වායු උදුණක් මේ තියෙන්නේ. අපි බලමු. පීඩන තාපකයක් මගින්. ඔව්. සමහර වෙලාවට පීඩන තාපකයත් තාපකේනොත් පෙට්‍රිදීසි ජීවාණුහරණය කරන්න පුළුවන්. බැරි කමක් නැහැ පුළුවන්. UV කිරණ වල පුළුවන්. හුමාලය නම් අපි එච්චරම භාවිතා කරන්නේ නැහැ. හුමාලය එතිලීන් ඩයොක්සයිඩ් වැනි රසායනික වාෂ්පයන්ට ඔය එතිලීන් ඩයොක්සයිඩ් වැනි වාෂ්ප භාවිතා කරනවා රෝහල් වල. ඒක වාෂ්ප රෝහල් වල මෙට්ට ජීවාණුහරණය කරා. එතිලීන් ඩයොක්සයිඩ් ගන්නේ රෝහල් වල මෙට්ට ජීවාණුහරණය. අන්න පස්වෙනි එක උණුසුම් වියලි වාතය මගින් සිදු කරන ජීවාණුහරණය. එතකොට දුවලා පුතාලා හොඳට මතක තියාගන්න උණුසුම් වියලි වාතය මගින් සිදු කරන ජීවාණුහරණය. අපි දන්නවා එතනදී ඒ අර මම කලින් පෙන්නපු වියලි වායු උඳුනේ උෂ්ණත්වයේ සෙන්ඩේට් අංශක 170ක පැය දෙකක් ජීවාණුහරණය කරනවා. ඒ හින්දා මේ ප්‍රශ්නෙට අදාළ වඩාත් නිවැරදිම පිළිතුර 5. අනෙක් පිළිතුරු හරි වගේ. නමුත් සම්පූර්ණයෙන් හරි නෑ පාසල් විද්‍යාගාරයකට අදාළ. වඩාත්ම නිවැරදි පිළිතුර වාලා තේරීම කළ යුතුයි. ඒකයි මේ බහුවර්ණ ප්‍රශ්නවල තියෙන විශේෂත්වය. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මෙන්න මේ ඉතිරි 5 සිට 9 දක්වා වන ප්‍රශ්න පහත සඳහන් බැක්ටීරියා විශේෂ මත පදනම් වේ. දැන් දුවලා පුතාලා පොඩ්ඩක් බලන්න මේක මේ වගුව. ඔයාලා මේ වගුවේ හොඳට බලන්න. ප්‍රශ්නාංක 5 සිට 9 දක්වා ප්‍රශ්න පහත සඳහන් බැක්ටීරියා විශේෂ මත පදනම් වේ. දැන් ඔයාලා මේ බැක්ටීරියා විශේෂ මොනවද කරන කාර්ය කියන එක දැනගන්න ඕනේ. මොකද සිද්ධාන්ත පාඨමාලාවලදී අපි කතා කරලා තියෙනවා. මේ බැසිලස් සබ්ටිලස්. ඔය බැසිලස් සබ්ටිලස් කරන්නේ මොකද්ද? ඇමයිලේස් කියන එන්සයිම නිපදවනවා. එන්සයිම නිපදවන එකක් එයා. එතකොට එන්සයිම නිපදවන කර්මාන්තවල. විබ්‍රියෝ කොලරේ කියන එක එයා රෝග හදන එක්කෙනෙක්. කොලරාව හදන සුද්‍රජීවියෙක්. ජලයෙන් ව්‍යාප්ත වන කොලරාව හදන. ස්ටැපයිලොකොකස් සෞරියස්. ඉතින් අපි දන්නවා ආහාර විස කිරීම කරනවා. අපි දන්නවා ආහාර විසවීම සිදු කරනවා.
ආහාර හා සුද්ධජීව විද්‍යාවේදී අපි එයා ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම සියුඩෝමනාස් ඩීනයිට්‍රිෆිකන්ස් එයා තමයි නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රිහරණ ක්‍රියාවලියට දායක වෙන්නේ. එයා තමයි නයිට්‍රිහරණය කරන්නේ. අර වගුරු වල නිර්වායු තත්වයන් තියෙන වගුරු වල නයිට්‍රිහරණයට. ඇසිඩෝබැක්ටර් ඇසිටික් එයා තමයි එතනෝල් මධ්‍යසාරයෙන් ඇසිටික් අම්ලය නිපදවන බැක්ටීරියාව. ඇසිටික් අම්ලය විනාකිරි නිපදවන්නේ. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් එයා මොකද කරන්නේ? එයා තමයි ලැක්ටික් අම්ලය හදන බැක්ටීරියා. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි අපි දන්නවා එයා තමයි පිටගැස්ම කියන රෝගය හදන ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි එයා පිටගැස්ම කියන රෝගය ඇති කරන බැක්ටීරියාවක්. ඒ වගේම ඇසටෝබැක්ටර් නයිට්‍රජන් තිර කිරීම කරනවා. ඒ වගේම නයිට්‍රොසොමනාස්ලා නයිට්‍රිකරණ ක්‍රියාවලියේදී දායක වෙනවා. එස්චෙරිචියා කෝලයි අපි දන්නවා මං කලින් කිව්වා මේ මිනිසාගේ මහාන්ත්‍රය තුළ සහජීවීව ජීවත් වෙමින් අපට වාසිදායක ක්‍රියාවලිය සිදු කරනවා. උදාහරණ එයා විටමින් K, විටමින් B වර්ග හදනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. මේ බැක්ටීරියා ගැන දන්නවනම්, ඒ කට්ටියගේ කාර්යභාරයන් දන්නවනම්, ස්වභාවික කාර්යභාරයන් දන්නවනම් මෙන්න මේ 5 සිට 9 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක නිකන් කජු කනවා වගේ වැඩක්. හරි ලේසි. බලන්න. මිනිසුන්ට ව්‍යාධිජනක වෙන බැක්ටීරියා දෙකක් නම් කරන්න. ඉතින් මේකට පිළිතුරු නැතුව මතකෙන් කියන්න පුළුවන්. මිනිසාට ව්‍යාධිජනක වන බැක්ටීරියා දෙකක් නම් කරන්න. බලන්න පිළිතුරු. ඕකේ. ඉතින් ඕකේ පිළිතුරු තියෙනවා. බලන්න. බැසිලස් සබ්ටිලස් ඒක ගන්න බෑනේ කොහොමද? එයා ඇමයිලේස් නේ හදන්නේ. ස්ටැෆයිලෝකොකස් aureus සහ ඇසටෝබැක්ටර්. එතන ඇසටෝබැක්ටර්. විබ්‍රියෝ කොලරේහා ක්ලොස්ට්‍රීඩියම්. ඊළඟ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනේ ඇසටෝබැක්ටර්. ඊළඟ විබ්‍රියෝ කොලරේහා සියුඩෝමනාස්. දැන් බලන්න මේ පිළිතුරු වලින්. දැන් පළවෙනි පිළිතුර ගන්න බැරි මොකද? පිළිතුර ගන්න බැරි පළවෙනි එකේ ඉන්නේ ඇමයිලේස් හදන එක්කෙනා ස්ටැෆයිලෝකොකස්. එයා අපි දන්නවා ආහාර විසවීම කරන එක්කෙනා. දෙවෙනි පිළිතුරත් හරියන්නේ නැහැ. තුන්වෙනි පිළිතුර තියෙනව නේද? විබ්‍රියෝ කොලරේ මොකද කරන්නේ? කොලරාව හදනවා. එයා අපි දන්නවා කොලරාව හදන බැක්ටීරියාව. ක්ලොස්ට්‍රීඩියම් පිටගැස්ම හදනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පැහැදිලිවම තුන්වෙනි පිළිතුර විදියට අපිට බාර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ස්වභාවික නයිට්‍රජන් චක්‍රයේදී වැදගත් වන බැක්ටීරියා දෙකක් නම් කරන්න. එතකොට අර බැක්ටීරියා තියෙන වගුවේ ඔයාලා තේරුම් ගන්න ඕනේ ස්වභාවික නයිට්‍රජන් චක්‍රයට වැදගත් වන බැක්ටීරියා දෙකක් බලන්න. මෙතන බලන්න පළවෙනි පිළිතුර ගන්න පුළුවන්ද? ස්ටැෆයිලෝකොකස් සහ සියුඩෝමනාස්. සියුඩෝමනාස් නම් පුළුවන්. නයිට්‍රිහරණය කරනවා. ස්ටැෆයිලෝකොකස් ගන්න බෑනේ. ස්ටැෆයිලෝකොකස් aureus එයා අපි දන්නවා ආහාර විසවීමට. සියුඩෝමනාස් ඩීනයිට්‍රිෆිකන්ස් ඒ වගේම ඇසටෝබැක්ටර්. ඒක බලමු ඒක. ඒක සලකන්න පුළුවන්. එතන නයිට්‍රජන් තිර කිරීම. ඊට වඩා හොඳ උත්තර තියෙනවා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. බෑ එතනත් බෑ. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි රෝගයක් හදනවා. පිටගැස්ම. ඒක බෑ. බැසිලස් සබ්ටිලස් ඒකත් බෑ. ඒ දෙන්නම නෑ. පස්වෙනි උත්තරේ ඒකත් ගන්න බෑ. විබ්‍රියෝ කොලරේ කොලරාව හදනවා. එහෙනම් නයිට්‍රජන් චක්‍රීකරණයේදී වැදගත් වන බැක්ටීරියා දෙක විදියට ගන්න පුළුවන්. දෙවෙනි පිළිතුර සියුඩෝමනාස් ඩීනයිට්‍රිෆිකන්ස්. එයා තමයි නයිට්‍රිහරණය කරන බැක්ටීරියාව. ඒ වගේම ඇසටෝබැක්ටර්. ඒ ඇසටෝබැක්ටර් තමයි නිදලිවාසීව නයිට්‍රජන් තිර කරන්නේ. එයා නිදලිවාසී නයිට්‍රජන් තිර කරන්නේ. ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ බලන්න. කර්මාන්තවලට වැදගත් වන බැක්ටීරියා දෙකක් නම් කරා. කර්මාන්ත අපි ඔතන අපි කතා කළා කර්මාන්තවලට වැදගත් වන බැක්ටීරියා දෙකක් කිව්වාම අපට ඔළුවට එනවා අපි දැක්කා එතන ඇමයිලේස් එහෙම එන්සයිම් හදන කට්ටිය හිටියා. ඇමයිලේස් එන්සයිම් හදන කට්ටිය හිටියා බලමු. ස්ටැෆයිලෝකොකස් සහ සියුඩෝමනාස්. ඉතින් එතන අපිට දන්නවා මේ දෙන්නම එක්කෙනෙක් නයිට්‍රිහරණය එක්කෙනෙක් රෝග හදනවා. ඒක ගන්න බෑ. දෙවෙනි පිළිතුර බලන්න. ඇසිඩෝබැක්ටර් ඇසිටි ලැක්ටෝබැසිලස්. එතකොට දැන් මේක බලන්න. ඇසිඩෝබැක්ටර් ඇසිටි ඇසිටික් ආම්ලය. එයා අපි දන්නවා විනාකිරි කර්මාන්තයේදී ඕනේ. ලැක්ටෝබැසිලස් බල්ගාරික. ඒක ලැක්ටික් ආම්ල මුදවාපු කිරි කර්මාන්තය.
දැන් එතකොට දුවලා පුතාලා දන්නවා සුදජීවීන් හා කර්මාන්ත පාඩමේදී ඔයාලා දන්නවා මේ ඇසිටෝබැක්ටර් ඇසිටි නැත්නම් ග්ලූකනොබැක්ටර් වෙන තව එක්කෙනෙක් තමයි ග්ලූකනොබැක්ටර් නැත්නම් ඇසිටෝබැක්ටර් ඇසිටි කියන එක්කෙනත් ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියන එක්කෙනත් මේ දෙන්න කර්මාන්තවලදී වැදගත් වෙනවා. මොකද්ද මේ ලැක්ටෝබැසිලස් විශේෂයෙන්ම බුදවාපු කිරි යෝගට් කර්මාන්ත විනා කිරි කර්මාන්තේ. තුන්වෙනි පිළිතුරේ ගන්න බෑ. මොකද ඒක කර්මාන්ත සඳහා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි අපි ගන්නෑ කර්මාන්ත සඳහා. ඒක මතක තියාගන්න බැසිලස් සබ්ටිලස් ඒක ඇමයිලේස් හදනවා. හැබැයි විබ්‍රියෝ කොලරේ කර්මාන්ත විදිහට ගන්නෑ. විබ්‍රියෝ කොලරේ කරන්නේ අපි දන්නවා රෝග. අපි දන්නවා කොලරාව වැනි රෝග. ඒක කර්මාන්තයක් නෙමෙයිනේ. කොලරාව කියන එක. ඒක රෝගයක්. ඒ වගේම නයිට්‍රොසොමනාස්, ඒ වගේම එස්චෙරිචියා කෝලයි. අරයා නයිට්‍රජන් තිර කිරීමට නයිට්‍රිකරණයට දායක වෙන එක්කෙනේ නයිට්‍රොසොමනාස්, එස්චෙරිචියා කෝලයි කියන්නේ අපි කලිනුත් කිව්වා මේ මහාන්තරේ ජීවත් වෙන අපට හිතකර බැක්ටීරියාවක්. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. බහිර්දූලක නිපදවන බැක්ටීරියා දෙකක් නම් කරන්න. අපි සිද්ධාන්ත පාඨමාලාවේදී මේ බහිර්දූලක කියන එක කතා කළා. ඔයාලට මතක ඇති. මොකද සුරජීවීන්ගේ ව්‍යාධි ජනකතාවය දක්වනකොට ඔවුන්ගේ ව්‍යාධි ජනකතාවය දක්වනකොට ඒ කට්ටිය දූලක කියන ජෛව විස නිපදවනවා. ඒ ජෛව විස ආකාර දෙකක් කිව්වා අන්තර්දූලක බහිස්දූලක. එතකොට මෙන්න මේ බහිස්දූලක නිපදවන සුරජීවීන් දන්නවා. දැන් බහිස්දූලක නිපදවන සුරජීවීන් දැන් ස්නායුක විස ඇති කර අන්ත්‍රේට විස ඇති කර ආන්ත්‍රික විස අපි දන්නවා ස්නායුක විස ඇති කරනවා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. ඒ වගේම අන්ත්‍රේ ආන්ත්‍රික පද්ධතියට අපේ ආන්ත්‍ර පද්ධතිය සාමාන්‍යතා ඇති කරනවා විබ්‍රියෝ කොලරේ. හරි. ඉතින් ඒ වගේ බහිර්දූලක නිපදවනවා. තව සයිට් ඒ වගේම අර සෛල විස ඒ වගේ විස නිපදවන සුදජීවීන් ගැන අපි කතා කළා. බලමු. මෙතන ඉන්නවද කියලා. බහිස්දූලක නිපදවන බැසිලස් සබ්ටිලස් ඒක ගන්න බෑ උත්තරේ. පළවෙනි එක. විබ්‍රියෝ කොලරේ හා ස්ටැපයිලොකොකස් අවුරියස්. බලමු. දැන් අපට පේනවා මෙතන වඩා නිවැරදි පිළිතුරක් තියෙනවා ස්ටැපයිලොකොකස් සහ ක්ලොස්ට්‍රීඩියම් මේකත් ගන්න බෑ. 4 වෙනි පිළිතුර බලන්න. විබ්‍රියෝ කොලරේ එයා මිනිස් අන්ත්‍රේ විස නිපදවනවා ආන්ත්‍රික ක්‍රියාකාරීත්වයන්ට බලපෑම් කරමින් ඒ බහිස් දූලකයක්. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි එයා ස්නායුක දූලකයක් උපාගම ඔස්සේ ආවේග සම්ප්‍රේෂණයට බලපෑම් ඇති කරන දූලකයක් හදනවා. එතකොට මේ බහිස් දූලක නිපදවන බැක්ටීරියා දෙකක් නම් කරන්න කිව්වා. වඩා නිවැරදි පිළිතුර විදිහට අපට ගන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ 4 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර. එතකොට දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නවලට පිළිතුරු තෝරනකොට වඩා නිවැරදිව ඒවා මතකයේ තියෙන්න ඕනේ. එතකොට දැන් බැසිලස් සබ්ටිලස් කියන එක මම කලිනුත් කිව්වා. එයා දූලක හදන එක්කෙනෙක් නෙමෙයි. එයා ඇමයිලේස් එන්සයිම හදන එක්කෙනෙක්. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන බයිස් දූලක නිපදවන එක්කෙනෙක් තමයි විබ්‍රියෝ කොලරේ හා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. ඒ දෙන්න බයිස් දූලක හදනවා. දැන් බලන්න. ඇමයිලේස් එන්සයිම නිපදවන හා ආහාර විසවීම සිදු කරන බැක්ටීරියා යුගල අණුපිළිවෙල. එතකොට මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේ බැක්ටීරියා ගණයන්ගේ නම දැනගෙන තියෙන්න ඕන. දැන් බලන්න. ඇමයිලේස් එන්සයිම නිපදවන ආහාර විසවීම සිදු කරන බැක්ටීරියා යුගල අණුපිළිවෙල. එතකොට ඉස්සල්ලා තියෙන්න ඕනේ ඇමයිලේස් හදන. එහෙනම් දුවලා පුතාලා දැනගෙන තියෙනවා ඇමයිලේස් හදන එක්කෙනෙක් තමයි අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ බැසිලස් සබ්ටිලස්. එතකොට ආහාර විසවීම සිදු කරන බලන්න. ආහාර විසවීම කර ස්ටැපයිලොකොකස් අවුරියස්. මේ බලන්න පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුරේ තියෙනවා බැසිලස් සබ්ටිලස් සහ ස්ටැපයිලොකොකස් අවුරියස්. ඒක හරි. පළවෙනි පිළිතුර අපට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඇමයිලේස් එන්සයිම හදන්නේ බැසිලස් සබ්ටිලස්. ඒ වගේම ආහාර විසවීම කරනවා විශේෂයෙන්ම
ස්ටැපයිලොකොකස් aureus. ඊළඟට දෙවෙනි පිළිතුර බැසිලස් සබ්ටිලස් ලැක්ටෝබැසිලස්. එයා බෑ ලැක්ටෝබැසිලස් ඇවිදilla ලැක්ටික් අම්ල හදන එක්කෙනෙක්. තුන්වෙනි පිළිතුර පැහැදිලිවම අයින් කරන්න පුළුවන්. මොකද ඇමයිලේස් එන්සයිම හදන්නේ ස්ටැපයිලොකොකස්. ඊළඟ පිළිතුරත් 4 බලන්න බැසිලස් සබ්ටිලස් තියෙනවා. ඇමයිලේස් හරි. නමුත් ආහාර විසවීම කරනවද ලැක්ටෝබැසිලස්? නෑ. ලැක්ටෝබැසිලස් අපි ඉගෙන ගත්තා ලැක්ටික් අම්ලය නිපදවන එක්කෙනෙක්. පස්වෙනි පිළිතුරත් අපිට අයින් කරන්න පුළුවන්. මොකද එතන ස්ටැපයිලොකොකස් සහ එස්චෙරිචියා කෝලයි අපිට ඒකිනුත් ඒ පිළිතුරත් අයින් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී වඩා නිවැරදි පිළිතුර මොකද මේ ඇමයිලේස් එන්සයිම නිපදවන එක්කෙනත් ඒ වගේම ආහාර විසවීම කරන බැක්ටීරියාවත් අණුපිළිවෙලින් දක්වලා තියෙන්නේ පළවෙනි පිළිතුර විදිහට අපට ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙනවා දුවලට පුතාලට මේ MCQ නැත්තම් බහුවර්ණ ප්‍රශ්න තෝරනකොට වඩාත්ම නිවැරදි ගැළපෙන පිළිතුර තෝරන්න ඕන. මේ ප්‍රශ්නයකට තියෙනවා විනාඩි 2ක්. හොඳට මේක කියවන්න ඕන. තේරුම් ගන්න ඕන. දැන් සමහර වෙලාවකට මෙහෙම කරනවා. දැන් ඔය නම් දෙක මාරු කරලා දෙනවා. දැන් අපි උදාහරණයක් කියමු මෙහෙම. දැන් මෙහෙම අණුපිළිවෙලින් ඇහලා තියෙන්නේ. දැන් මීට කලින් මට ඕන නම් ඕක දාන්න තිබුණා මෙහෙම. ස්ටැපයිලොකොකස් කලින් දාලා බැසිලස් ස්ටැප්ටිලස්. හැබැයි පිළිතුරට අදාළ බැක්ටීරියා දෙන්න ඉන්නවා නමුත් අණුපිළිවෙලින් නැහැ. සමහරලාට ඒක ඉස්සරලා දාන්න පුළුවන්. මොකද්ද මං කිව්වේ? ස්ටැපයිලොකොකස් ඉස්සරලාට දාලා බැසිලස් ස්ටැප්ටිලස් පිටිපස්සට දාන්න පුළුවන්. හැබැයි ඊළඟට තව තැනකදී මං දාන්න පුළුවන්. මොකද්ද බැසිලස් ස්ටැප්ටිලස් ඉස්සරහට දාලා ස්ටැපයිලොකොකස් පිටිපස්සට. එතකොට වඩා පිළිතුර නිවැරදි එක අර කලින් එක නෙමෙයි. අර බැසිලස් ස්ටැප්ටිලස් ඉස්සරලා තියෙන්න ඕනේ. ස්ටැපයිලොකොකස් පස්සේ. මොකද ඒක අහන්නේ අණුපිළිවෙලින් සිදු කරන ආකාරය පිළිබඳ. ඉතින් ඒ හින්දා ඒ වගේ තැන් හොඳට මතක තියාගන්න ඕන. දැන් අහනවා වැරදි ප්‍රකාශය. දැන් කල්පනා කරන්න මේ ප්‍රශ්නේ අහනවා වැරදි ප්‍රකාශය මොකක්ද? එතකොට වැරදි ප්‍රකාශය කිව්වහම අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ වැරදි ප්‍රකාශය කිව්වහම නිවැරදි වගන්ති 4ක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා නිවැරදි වගන්ති 4ක්. නිවැරදි වගන්ති 4 තෝරලා තමන් දන්නවනම් මේ 4 නිවැරදි කියලා අනිත් එක ඉබේම වැරදි. බලමු. දැන් මේකේ වැරදි ප්‍රකාශය තෝරන්න කිව්වම නිවැරදි ටික තෝරලා ඉන්න. පෙන්සිලින් නිපදවන්නේ දිලීරයක් මගින්. ඔව්. පෙන්සිලින් නිපදවන්නේ දිලීරයක්. කවුද? දිලීරය. මතකද? පෙන්සිලින් නිපදවන දිලීරය මතකද? ඒකට අපි කියනවා පෙන්සිලියම් නෝටටම් කියන දිලීරය. ඒ නිපදවන පෙන්සිලින් දිලීරය නිපදවන ප්‍රතිජීවකය බැක්ටීරියා සෛල බිත්ති බිඳ දමන. බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා කරන්න ගන්නවා. ඒක හරි. පෙන්සිලින් නිපදවන්නේ දිලීරයක්. හරි. පිටගැස්ම ඇතිවන්නේ බැක්ටීරියාවක්. ඔව්. පිටගැස්ම ඇති කරන්නේ බැක්ටීරියාවක්. කවුද? ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. කොහෙද ඉන්නේ? නිර්වායු පසේ. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. අපි දන්නවා. එයා ඇති කරන්නේ ස්නායු පද්ධතියට බලපාන නියුරෝටොක්සින් ස්නායුක විස. ප්‍රෝබයොටික්ස් බැක්ටීරියාවක් ලෙස ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් හඳුන්වා දිය හැකියි. දැන් කල්පනා කරන්න ඔයාලා ප්‍රෝබයොටික්ස් බැක්ටීරියාවක් ලෙස ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් හඳුන්ලා දෙන්න පුළුවන්. මොහොතක් කල්පනා කරන්න. ප්‍රෝබයොටික්ස් බැක්ටීරියාවක් විදිහට අපි කතා කරන්නේ යෝගට් වල අඩංගු ලැක්ටෝබැසිලස්. අපි යෝගට් ආහාරයට ගත්තාම අපට යෝගට් ඔස්සේ අපේ ආන්ත්‍රගත වෙනවා ලැක්ටෝබැසිලස්. මෙන්න මෙයා ප්‍රෝබයොටික්ස්. මේ ප්‍රෝබයොටික්ස් මේ බැක්ටීරියාව සමහර වෙලාවට සැල්මොනෙල්ලා එන්ටෙරිකා මගින් නැති කරන පාචන තත්වය වළක්වනවා. ඒකයි සමහර වෙලාවට අපි කියන්නේ අපිට බඩේ අමාරුවක් ඇති වෙනකොට අපි යෝගට් එකක් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් යෝගට් එකක් කෑමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපිට අපේ ශරීරයට අපේ ආහාර මාර්ගයට ඇතුළු වෙනවා ලැක්ටෝබැසිලස්. එයා ප්‍රෝබයොටික්ස්. ඒ කියන්නේ නිරෝගී සෞඛ්‍ය පවත්වාගෙන යන්න සුද්ධ ජීව විද්‍යාව.
නිරෝගී සෞඛ්‍ය පවත්වාගෙන යන්න අදාළ සුද්ධ ජීව විද්‍යාව. ඔක තමයි ප්‍රොබයොටික්ස් කියන්නේ. එතකොට ඒ ලැක්ටෝබැසිලස් මගින් අපේ අන්ත්‍රයේ පාචනය හදන එක්තරා කට්ටියක් ඉන්නවා එන්ටෙරිකා කියලා බැක්ටීරියක්. ඒ එන්ටෙරිකාගේ ඇතිවන අහිතකර බලපෑම නැත්තම් පාචන තත්ත්වය නවතිනවා. සැල්මොනෙල්ලා එන්ටෙරිකාගේ. ඒක නවත්තනවා. ඒක මතක තියාගන්න. හරි. එතකොට මේක තමයි වැරදි උත්තරේ. ප්‍රොබයොටික්ස් ලෙස ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගන්නෙ නැහැ. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් කියන්නේ ආහාර කුණවීම සිදු කරන බැක්ටීරියාවක්. ඒක අපි කලින් සිද්ධාන්තවලදී කතා කරලා තියෙනවා. එයා ප්‍රොබයොටික්ස් නෙමෙයි. හැබැයි එයා කරන්නේ ආහාර ආරක්ෂා කරනවා නෙමෙයි. ආහාරවල ගුණාත්මක භාවය ඇති කරනවා නෙමෙයි. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ආහාර කුණු කරනවා. එයා ප්‍රොබයොටික්ස් වලට විරුද්ධව ක්‍රියා කරන එක්කෙනෙක් කියන එක මතක තියාගන්න. උණ සන්නිපාතය හා කොලරාව වැනි රෝග ජලය ආහාර මගින් අපි දන්නවා උණ සන්නිපාතයේ කොලරාව සැල්මොනෙල්ලා ටයිපි විබ්‍රියෝ කොලරේ කොහෙන්ද එන්නේ? ජලයෙන් ආහාර මගින්. බැක්ටීරියා වලට ප්‍රතිජීවක නිපදවිය හැකියි. අපි දන්නවා. බැක්ටීරියා වලට ප්‍රතිජීවක නිපදවන්න පුළුවන්. අපි දන්නවා. අපි දන්නවා බැක්ටීරියා විශේෂ ගොඩාක් ඉන්නවා ප්‍රතිජීවක නිපදවන. අද ප්‍රතිජීවක නිපදවන කර්මාන්තවල බැක්ටීරියා විශාල කාර්යභාරයක් ප්‍රවේණිකව විකරණය කළ බැක්ටීරියා විශාල වශයෙන් අද ප්‍රතිජීවක නිෂ්පාදනයේදී විශාල කර්මාන්ත විදියට යොදා ගන්න. ඉතින් ප්‍රතිජීවක කියන්නේ සුදජීවීන්ගේ පරිවෘතියක්. සුදජීවීන්ගේ පරිවෘතියක් තවත් සුදජීවියෙකුගේ මරණය කරා ගෙනියනවා. තවත් සුදජීවියෙක් මරන්න ගන්න. ඒක මතක තියාගන්න. ඉතින් මේකේ වැරදි ප්‍රකාශය වෙන්නේ තුන්වෙනි එක. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට බලන්න පහත් සඳහන් ජීවි යුගල අතරින් කවර එකමුතු ක්‍රියාවලිය නිසා විනාකිරි නිපදවේද? මේ කවර එකමුතු ක්‍රියාවලියෙන් විනාකිරි හැදෙනවද? නිකන් කල්පනා කරන්න. පහත සඳහන් ජීවි යුගල අතරින් කවර එකමුතු ක්‍රියාව මගින් විනාකිරි නිපදවෙන? කල්පනා කරන්න. බලන්න විනාකිරි හැදෙන විදිහ කවුද කියලා. මෙතන තියෙන උත්තර හොඳට කල්පනා කරන්න. ලැක්ටෝබැසිලස් සැකරොමයිසිස්. ලැක්ටෝබැසිලස් අපි කලින් කිව්වා ලැක්ටික් අම්ලය හදන එක්කෙනෙක්. සැකරොමයිසිස් එයා නම් මධ්‍යසාර හදනවා. හරි. විනාකිරි හදන්න ඉස්සෙල්ලා මධ්‍යසාර හදන්න ඕන. ඊළඟට සැකරොමයිසිස් අස්පෙජිලස්. අස්පෙජිලස් අදාළ වෙන්නේ නැහැ. අස්පෙජිලස් කියන දිලීරේ විනාකිරි හදන්නේ නැහැ. අස්පෙජිලස් ඇසිඩෝබැක්ටර්. ඒකත් වැරදි. ඇසිඩෝබැක්ටර් ලැක්ටෝබැසිලස්. ඒකත් වැරදි. පස්වෙනි පිළිතුර ගන්න සැකරොමයිසිස් හා ඇසිඩෝබැක්ටර්. අපි දන්නවා සැකරොමයිසිස් කියන එයා ඊස්ට් මේ ඊස්ට් කියන සැකරොමයිසිස් ගන්නේ අය. සැකරොමයිසිස් සෙරවයිසි. මොකද කරන්නේ අපේ කාබෝහයිඩ්‍රේට් නිර්වායු තත්වයට තේ පැසීමට ලක් කරලා මධ්‍යසාර හදනවා. එතනෝල් මධ්‍යසාරය හදනවා. ඒක ඔයාලා දන්නවා. කාබන් ඩයොක්සයිඩ් හදනවා. මෙන්න මේ එතනෝල් මධ්‍යසාරය ඔක්සිකරණය කරලා ඇසිඩික් අම්ලයේ නිපදවනවා. ඒ සඳහා අපි ගන්නෙ ඇසිටෝබැක්ටර්. හැබැයි සමහර වෙලාවට දෙන්න පුළුවන් ඇසිඩික් අම්ලය හදන තවත් බැක්ටීරියාවක් ඉන්නවා. ඒ තමයි ග්ලූකනොබැක්ටර්. මොකද්ද? ග්ලූකනොබැක්ටර්. එතකොට මේ විනාකිරි නිෂ්පාදනයට සුදජීවින් දෙපළක් දායක වෙනවා. ඉස්සල්ලාම දායක වෙන එක්කෙනා තමයි සැකරොමයිසිස්. මොකක්ද එයා කරන්නේ? කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් නිර්වායු තත්වයට තේ පැසීමට ලක් කරලා එතනෝල් මධ්‍යසාරය හදනවා. ඒක නිර්වායු තත්වයට තේ වෙන දෙයක්. ඊට පස්සේ හොඳට වාතයට නිරාවරණය කරනවා එතනෝල් මධ්‍යසාරය. ඒකේ ක්‍රියා කරනවා ඇසිටෝබැක්ටර් නැත්නම් ග්ලූකනොබැක්ටර්. ඒක ඒක සම්පූර්ණයෙන් ඔක්සිකරණයක් නෙමෙයි. ඒතර සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය වුණා නම් ඒක කාබන් ඩයොක්සයිඩ් ජලය බවට පත් වෙනවා. විනාකිරි නෙමෙයි හැදෙන්නේ වතුර. ඉතින් ඒක අර්ධ ඔක්සිකරණයක්. ස්වායු තත්වයට වෙන අර්ධ ඔක්සිකරණයක් මගින් ඇසිඩික් අම්ලය හදනවා. ඉතින් ඒ සඳහා දායක වෙන්නේ මේ බැක්ටීරියා යුගල කියන එක හොඳට මතක තියාගන්න. පහසදාන් රෝගකාණ්ඩ අතරින් කවරක් බැක්ටීරියා මගින් ඇතිවේද? දැන් මොහොතක් කල්පනා කරන්න.
පහත් සඳහන් රෝගකාණ්ඩ අතරින් කවරක් බැක්ටීරියා මගින් නැති වේද? දැන් පළවෙනි පිළිතුර ඔයාලා ගන්න බලන්න. තෝරන්න බලන්න. බැක්ටීරියා මගින් නැති වේද කියන එක. බැක්ටීරියා මගින් නැති වේද කියන පළවෙනි එක පිටගැස්ම සරම්ප ෂය රෝගය. දැන් මේ පළතුරු පිළිතුර වැරදි මොකද කියන එක බලන්න. වැරදි පිළිතුර මොකද? මොකද මෙතන පිටගැස්ම නම් හරි බැක්ටීරියා ක්ලොස්ට්‍රීඩියම්. ෂය රෝගයත් හරි. ඒකත් බැක්ටීරියාවක්. නමුත් දුවලා පුතාලා දන්නවා සරම්ප හැදෙන්නේ සරම්ප වෛරසය. ඒක වෛරසයක්. ඒ උත්තරේ අයින් කරනවා. දෙවෙනි උත්තරේ ගන්න පිටගැස්ම උණසන්නිපාතයේ ෂය රෝගය. පැහැදිලිව මේක බැක්ටීරියා. පිටගැස්මත් බැක්ටීරියාවක්, උණසන්නිපාතයත් ෂය රෝගයත් බැක්ටීරියාවක්. ඒක තමයි නිවැරදි පිළිතුර. තුන්වෙනි පිළිතුර වැරදි වෙන්නේ පැපොල. පැපොල හදන්නේ වෛරසයක්. අපි දන්නවා ගොනෝරියාව, උණසන්නිපාතය ඒ දෙකම බැක්ටීරියා. හතරවෙනි පිටගැස්ම නියුමෝනියා රුබෙල්ලා. රුබෙල්ලා රෝගය හදන්නේ වෛරසයක්. ඔයාලා හොඳට මතක තියාගන්න රුබෙල්ලා කියන්නේ වෛරසයක්. ඒ වෛරසයක් මගින් හදන රෝගයක්. ඒ වගේම ෂය රෝගයේ හෙපටයිටිස් නියුමෝනියාව. ෂය රෝගයත් නියුමෝනියාවත් බැක්ටීරියා. නමුත් හෙපටයිටිස් කියන්නේ වෛරස් රෝගයක්. ඒක මතක තියාගන්න වෛරස් මගින් නැති කරන රෝගයක් හෙපටයිටිස්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි සම්බන්ධයෙන් පහ සඳහන් ඒවා අතරින් කවරක් වැරදිද? දැන් මොහොතක් කල්පනා කරන්න ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදිද? ඉතින් ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි කිව්වහම ගොඩාක් දේවල් ඔලුවට එන්න ඕන. මෙයා බැක්ටීරියාවක්. මෙයා පසේ ඉන්නේ. මෙයා නිර්වායු. මෙයා බහිස්දූලක හදනවා. මෙයා නියුරොටොක්සින් හදන. මෙයා ස්නායු ආවේග සංප්‍රේෂණයට බාධා කරනවා. මෙයා හැදුනාම සමහර වෙලාවට මාරාන්තික වෙනවා, මැරෙනවා සමහර පුද්ගලයෝ. නිසි ප්‍රතිකාර නොකළොත්. ඉතින් ඔය ගොඩාක් දේවල් එනවා. බලන්න. ඒ වෛකල්පිත නිර්වායු බැක්ටීරියාවකි. වැරදිනේ පිළිතුර. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි කියන්නේ වෛකල්පිත නෙවෙයි. එයා පූර්ණ නිර්වායු බැක්ටීරියාවක්. ඒක හොඳට මතක තියාගන්න. එයා වෛකල්පිත නිර්වායු නෙමෙයි. එයා අනිවාර්ය නිර්වායු. එයා ඉන්න පරිසරයේ ඔක්සිජන් ටිකක්වත් තියෙන්න බෑ. ඔක්සිජන් සුළු වශයෙන්වත් තියෙන්න බෑ. එයාගේ තනිකරම තියෙන්න ඕනේ නිර්වායු තත්ත්වයක්. එයාට ඔක්සිජන් ලැබුණොත් එයා මැරෙනවා. ඔක්සිජන් තියෙන පරිසරය එයාට හානි කරයි. එයා අනිවාර්ය නිර්වායුවෙක්. ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝග ඇති කරයි. ඔයාලා මොකද කියන්නේ? ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි ශ්වසන පද්ධතියේ රෝග ඇති කරන්නේ නැහැ. අපේ මධ්‍ය ස්නායු පද්ධතියට අදාළව විශේෂයෙන්ම මේ පෙන්වන්නේ උපාගම ඔස්සේ ආවේග සම්ප්‍රේෂණයට බාධා ඇති කරනවා. පිට ගැස්ම කියන්නේ ওই සුෂුම්නා පද්ධතියට සුෂුම්නාව. ඒ කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියට අදාළව ඇති කරන රෝගී තත්ත්වය. ඒකත් වැරදි. ඒ බහිස්දූලක නිපදවන ජීවියෙකි. ඒක මතක තියාගන්න. එයා බහිස්දූලක නිපදවනවා. මොකද්ද බහිස්දූලකය? අපි දන්නවා එයා බහිස්දූලක නිපදවනවා නියුරොටොක්සින් හෙවත් ස්නායුක විස. ඒක තමයි උපාගම ඔස්සේ ආවේග ගමන් කිරීම නවත්වන්නේ. මූලගෝලයේ ජීවත් වන ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවන එක්කෙනෙක් එයා මුල්ලවට ඉන්නවා. සාමාන්‍ය සමහරලාට නිර්වායු තත්ත්වයේ යන තියෙන පසක නිර්වායු තත්ත්වයේ තියෙන පසක මුලක්කවට ඇති නයිට්‍රජන් තිර කරමි. හැබැයි එයා කවදාවත් ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවන්නේ නැහැ. ශාක හෝමෝන හදන්නේ. අන්න එතන ඒක වැරද්ද. ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවන. ඒක වැරදි. ජෛව පොහොර ලෙස භාවිතා කරයි. මෙයා අපිට ජෛව පොහොර විදියට භාවිතා කරන්න බෑ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. ජෛව පොහොර විදියට භාවිතා කරන අය ඉන්නවා. නමුත් ජෛව පොහොර විදියට මෙයා භාවිතා කරන්න බෑ අපිට. මේ ජෛව පොහොර විදියට භාවිතා කරන අය ඉන්නවා. රයිසෝබියම් ආක්‍රමණය කරපු නැත්නම් ආමුකුලනය කරපු මේ මූල ගැටිති. ඒ රයිසෝබියම් ආක්‍රමණික ඒවා ජෛව පොහොර විදියට ගන්න පුළුවන්. නමුත් ක්ලොස්ට්‍රීඩියම් කිසිම අවස්ථාවක ජෛව පොහොර විදියට භාවිතා කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. පහ සඳහන් ඒවා අතරින් කවරක් ජලය මගින් බෝවන රෝගයක්ද? දැන් බලන්න ජලය මගින් බෝවන රෝග මොනවද කියලා. ඔයාලා දන්නවද? දැන් මෙතන තියෙනවා රෝග කීපයක් පහක්. කොලරාව තියෙනවා, වසූරිය තියෙනවා, ලාදුරු තියෙනවා,
කම්බුල් ගායේ තියෙනවා සරම්පතිය. ඉතින් ජලය මගින් බෝන රෝගයක් කිව්වම පහසුවෙන්ම මේක පිළිතුර අපට ලැබෙනවා. මොකද්ද? කොලරාව. එතකොට මේ කොලරාව කියන රෝගී තත්ත්වය අපි දන්නවා මේ කොලරාව කියන එක ඇති කරන්නේ විබ්‍රියෝ කොලරේ කියන බැක්ටීරියාව. විබ්‍රියෝ කොලරේ එක බැක්ටීරියාව. එයා අපට ආසාදනය වෙන්නේ. එයා අපට ශරීරගත වෙන්නේ. එයා අපේ සෛල තුලට ඇතුළු වෙන්නේ. අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ජලය මගින්. ඒක හොඳට මතක තියාගන්න. එයා ජලය මගින්. ඉතින් ජලය මගින් බෝන රෝග කිව්වොත් කොලරාව ජලයෙන්, උණසන්නිපාතේ ජලයෙන්, අතිසාරේ ජලයෙන්, ඔයගේ ජලයෙන් බෝන රෝග ගණනාවක් අපේ විෂය නිර්දේශයේ අපිට කතා කරන්න තියෙනවා. නමුත් අනිත් රෝග පිළිබඳව කතා කළොත් ඒවා අපට ජලයෙන් බෝවනේවා ආහාර වලින් බෝවනේවා නෙමෙයි. ඊළඟට බලන්න ඊළඟට හොඳ ප්‍රශ්නයක් මෙතන අහනවා. මෙන්න මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න බලන්න. සුක්‍රෝස් සහිත ද්‍රව මාධ්‍යයක වූ ඊස්ට් රෝපණයකට ඔක්සිජන් ලබා දුන් විට සිදුවිය නොහැකි පහත සඳහන් ඒවා අතරින් කුමක්ද? දැන් බලන්න ප්‍රශ්නේ හොඳට කියන්න. සුක්‍රෝස් සහිත ද්‍රව මාධ්‍යයක වූ ඊස්ට් රෝපණයකට ඔක්සිජන් ලබා දුන් විට සිදුවිය නොහැකි පහත සඳහන් ඒවා අතරින් මොනවද මේ සිදුවෙන්න බැරි කියලා අහනවා. අපි බලමු මම මේක මම පෙන්වන්නම් මේ රූප රාමුවකින්. මෙන්න මේ රූප රාමුවකින් මම ඔයාලට පෙන්වන්නම්. මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් සුක්‍රෝස් සහිත ද්‍රව රෝපණ මාධ්‍යයක් මම ඔයාලට දෙනවා. මේ තියෙන්නේ සුක්‍රෝස් සහිත ද්‍රව රෝපණ මාධ්‍ය. මේක ඇතුලේ තියෙන්නේ සුක්‍රෝස්. මේ තියෙන්නේ සුක්‍රෝස්. මේ තියෙන්නේ සුක්‍රෝස්. තියෙනවා කියන්න. දැන් මේකට අපි දන්නවා සාමාන්‍යයෙන් පරිසරයේ ඉන්න සැකරොමයිසිස්ලා වගේ අය ඇතුල් වෙනවා. මේ අපි දන්නවනේ රාමාදිනකොට පොල්යුෂන් පොල් මලේ යුෂ අරගත්තාම සාමාන්‍ය පොල් මලේ යුෂ කියන්නේ පොල් මල තලලා උදේට ගන්නවා පොල් මලේ යුෂය මීරා කියනවා. ඒ මීරා අපි බොහෝ වෙලාවට මධ්‍යසාර ගන්නවා නම් මේක වෙනත් තත්වයකට පත් කරනවා. අපි හිතමු මේක වාතයේ නිරාවරණය කරනවා කියලා. අපි මේක වාතයේ නිරාවරණය කරනවා. දැන් මං ඔයාලට අඳින්නේ මෙන්න මේ විදිහට. මේක නිකන් වාතයට නිරාවරණය කරපුවාම මේ වාතයේ ඉන්න ඊස්ට් ලා දැන් වාතයට නිරාවරණය කරනවා. මේකට ඊස්ට්ලා එයිද නැද්ද? මගේ ප්‍රශ්නේ. එනවා. මොකද මේ සැකරොමයිසිස් කියන ඊස්ට්ලා සාමාන්‍ය වාතයේ ඉන්නවා. මේ සුක්‍රෝස් මාධ්‍ය වාතයට නිරාවරණය කරපුවාම එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වාතයේ ඔක්සිජන් තියෙනවා. දැන් කල්පනා කරන්න මේ වාතයේ හොඳට ඔක්සිජන් තියෙනවා. O2 තියෙනවා. O2 තියෙනවා. එතකොට O2 ගැටෙනවා. එහෙනම් ඔක්සිජන් නැති විට මේ ඊස්ලා මොකද කරන්නේ? අන්න ඒකයි අහන්නේ. මේ සුක්‍රෝස් සහිත ද්‍රව මාධ්‍යක ඊස්ට් රෝපිතයකට ඔක්සිජන් ලබා දුන් විට මොකද වෙන්නේ? ඊස්ට් ඔක්සිජන් තියෙනවා නම් එයා ඉන්න මාධ්‍යයේ ඔක්සිජන් තියෙනවා නම් මේ සුක්‍රෝස් මෙයා නිකුත් කරනවා ඉන්වර්ටේස් කියලා එන්සයිමයක්. ඉන්වර්ටේස් මගින් සුක්‍රෝස් ජල විච්ඡේදනය කරනවා ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් බවට. ඊට පස්සේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් කියන මේ මොනොසැකරයිඩ් දෙක සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය කරලා මේකෙන් අවසානයේදී පිට වෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. අවසානයේදී මේකෙන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ මේකෙන් පිට වෙනවා CO2. මේකෙන් පිට වෙනවා CO2. ඒක මතක තියාගන්න. එතකොට මේ මාධ්‍යයට අදාළව අපි ඒකට අදාළව පිළිතුරු බලමු. දැන් බලන්න ඔක්සිජන් සෛලවල විභාජන ශීඝ්‍රතාවය
නැත්නම් සෛල ශීඝ්‍ර විභාජනයක්. ඔව්. සෛල වේගයෙන් බෙදෙනවා. ඒ ඔක්සිජන් තියෙනවනේ. හරි. සිදුවිය නොහැකි ක්‍රියාව කියලා අහන්නේ. සිදුවිය නොහැකි. සෛලවල ශීඝ්‍ර විභාජනය. ඇයි? ඔක්සිජන් ඇති විට මොකද වෙන්නේ? වැඩි ATP ප්‍රමාණයක් හදන්න පුළුවන්. ඇයි? ඔක්සිජන් ඇති විට ග්ලූකෝස් සම්පූර්ණයෙන්ම ශෝෂණයට භාජනය. ඔක්සිජන් ඇති විට ග්ලූකෝස් සම්පූර්ණයෙන්ම ශෝෂණයට භාජනය. ඒක පැසීමක් නෙමෙයි සම්පූර්ණ ඔක්සිකරණය. ඒක වැඩිපුර ATP හැදෙනවා. වැඩිපුර ATP හැදුනාම ශීඝ්‍ර විභාජනය. හරි. සෛල වේගයෙන් බෙදෙනවා. ප්‍රජනන වේගය වැඩි. කාබන් ඩයොක්සයිඩ් නිපදවන වේගය වැඩි. මම මේක පැහැදිලි කළා. ATP සංශ්ලේෂණය හැදෙන වේගය වැඩි. හරි. මධ්‍යසාර නිපදවන වේගය වැඩි. පිළිතුර බාර ගන්න පුළුවන්. බෑ. මොකද මධ්‍යසාර නිපදවන වේගය වැඩි වෙන්න විදිහක් නැහැ. මේ උපස්තරය සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලයේ බවට පත් වෙනවා. එහෙනම් ඒක තමයි වැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි උත්තරේ ද්‍රාවණයේ සුක්‍රෝස් සාන්ද්‍රණය අඩු වෙනවා. ඔව් සුක්‍රෝස් සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට අර අපි පොල් මලක හෝ කිතුල් මලක යුෂය අරගෙන සාමාන්‍ය වාතයට නිරාවරණය කරලා තිබ්බොත් පරිසරයේ ඉන්න ඊස් මාධ්‍ය ඇවිදිලා සැකරොමයිසිස්ලා නිකුත් කරන ඉන්වර්ටේස් මගින් සුක්‍රෝස් ජල විච්ඡේදනය කරනවා සරල මොනොසැකරයිඩ් බවට ඒවා සම්පූර්ණයෙන්ම ස්වායු ශ්වසනයට භාජනය කරලා ඔවුන් ඒකෙන් ATP වැඩි වැඩියෙන් හදනවා. ඔවුන්ගේ ප්‍රජනන වේගය වැඩි. කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් හදනවා. ඒ වගේම ATP වැඩියෙන් හදනවා. සුක්‍රෝස් සාන්ද්‍රණය එන්න අඩු වෙනවා. අවසානයේදී ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය විතරයි. ඒ හින්දා මධ්‍යසාර කර්මාන්තය කරන අය මොකද කරන්නේ? ඕක දන්න හින්දා අර පොල් මලෙන් ලැබුණු යුෂය මොකද කරන්නේ? අර නිර්වායු තත්වයට ඊස්ට් ඒ කියන්නේ ඒකට දානවා අර මේ ඊස්ට් අවලම්බයක් ඊස්ට් අවලම්බයකින් ටිකක් දාලා නැත්නම් අර කලින් තිබුණු රාවලින් කොටසක් දාලා ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා නිර්වායු තත්වයට තිබ්බාම තමයි මධ්‍යසාර හැදෙන්නේ. ඒ නිසා ස්වායු තත්වයක් යටතේ කවදාවත් එවැනි සුක්‍රෝස් මාධ්‍යයකින් මධ්‍යසාර නිපදව ගන්න බෑ. මධ්‍යසාර නිපදව ගන්න නම් ඒක නිර්වායු තත්වයට තිබිලා උපස්තරයේ අසම්පූර්ණ ඔක්සිකරණයකට ලක් කරන්න ඕනේ. ඉතින් ඒක මධ්‍යසාර නිපදවන කර්මාන්තයේ කට්ටිය දන්නවා. ඒ හින්දා සැකරොමයිසිස් ඒ කට්ටිය නිර්වායු තත්වයක් ඇති කරලා තමයි එයා ඒ සුද්ධජීවි ක්‍රියාව කරන්නේ. ස්වායු තත්වයක් ඇති කළොත් එයාට කවදාවත් මධ්‍යසාර ලබා ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට බලන්න සුද්ධජීවීන් මගින් ආහාර නරක වීම සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදිද? දැන් බලන්න මේ ප්‍රශ්නට අදාළ පිළිතුර. සුද්ධජීවීන් මගින් ආහාර නරක වීම සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදිද? බැක්ටීරියාවල ශීඝ්‍ර වර්ධනයට හේතු වන සියලුම පරිසර සාධක ආහාර නරක වීම ශීඝ්‍රයෙන් සිදුවීමට හේතු වේ. දැන් බලන්න බැක්ටීරියාවල වර්ධනයට හේතු වන සියලුම සාධක. දැන් කල්පනා කරන්න. බැක්ටීරියාවල වර්ධනයට හේතු වන සියලුම සාධක ආහාර නරක වෙන්නත් බලපාන. ඒ කියන්නේ බැක්ටීරියා වර්ධනයට හොඳ උෂ්ණත්වයක් තියෙනවනේ, හොඳ pH අගයක් තියෙනවනේ, හොඳ වාතයේ ආර්ද්‍රතාවයේ තියෙනවනේ, ඒ සියලුම තත්ත්ව පෝෂක සංඝටක හොඳට තියෙනවනේ, වර්ධනයට අවශ්‍ය සියලුම සාධක තියෙනවනේ, යහපත් ඒවා ආහාර නරක වීම ඉක්මනට වෙනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ බැක්ටීරියාවල වර්ධනයට අවශ්‍ය සියලුම බාහිර අභ්‍යන්තර සාධක හොඳටම තියෙනවා. මම කලින් කිව්වා වගේ. උෂ්ණත්වය හොඳ කාමර උෂ්ණත්වයක්, මධ්‍යස්ථ උෂ්ණත්වයක් තියෙනවනම්, හොඳට තෙතමනය පරිසරයේ තියෙනවනම්, ඒ වගේම හොඳට වාතයේ තියෙනවනම්, අවශ්‍ය වාතය, හොඳට පෝෂක සංඝටක තියෙනවනම්, හොඳ සුද්ධජීවීන්ට අවශ්‍ය pH පරාසය තියෙනවනම් ආහාරය සුද්ධජීවීන් හොඳට වර්ධනය වෙනවා. ආහාර ඉක්මනට නරක වෙනවා. ඉතින් ඉතිරි පිළිතුරු අපට ගන්න බෑ. ආහාර නරක වීමට හේතුකාරක වන්නේ ප්‍රාග්නස්ටික විෂම පෝෂීන් පමණයි. ආහාර නරක කරන ඕනතරම් ප්‍රාග්නස්ටික නොවන අය ඉන්නවා.
ආහාර නරක කරන ශූන්‍යෂ්ටිකයෝ නැද්ද? ඔය පණු වර්ගේ ඉන්නේ. අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩියේ පණුව ඉන්නවා. පණුව කියන්නේ අපි දැකලා තියෙනවා අඹ ගෙඩියේ කුණු වෙච්ච අඹ ගෙඩියක පණුව. පණුව කියන්නේ කවුද? ශූන්‍යෂ්ටිකී. එහෙනම් ප්‍රඥාෂ්ටිකීන් ආහාර නරක කරනවා කියන එක වැරදි. ඊළඟ පිළිතුර ගත්තොත් ආහාර නරක වීම සඳහා මොකද්ද? ස්වයං පෝෂී ඒවා වැරදි. ස්වයං පෝෂීන් කවදාවත් ආහාර නරක කරන්න දායක වෙන්නේ නැහැ. අධික තෙතමනේ ඇති ආහාර දිලීර මගින්. අන්න ඒ පිළිතුර වැරදි. අධික තෙතමනේ සහිත දිලීර නෙමේ බැක්ටීරියා මගින් නර. ආහාර නරක වීම සඳහා ආහාරය අඩංගු පෝෂක ප්‍රමාණය වැදගත් නොවේ. අනිවාර්යයෙන්ම ආහාර නරක වෙන්න ආහාරයේ තියෙන පෝෂක ප්‍රමාණය වැදගත්. පහ සඳහන් බැක්ටීරියා කාණ්ඩ අතරින් කවර කාණ්ඩයක් ඇමෝනියම් අයන ඔක්සිකරණය කරයිද? මේක මම නයිට්‍රීකරණය නැත්නම් නයිට්‍රජන් චක්‍රයේදී ඊටාම හොඳින් කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. පහ සඳහන් බැක්ටීරියා කාණ්ඩ අතරින් කවර කාණ්ඩයක් පසෙහි ඇමෝනියම් අයන ඔක්සිකරණය කරයිද? දැන් බලන්න ඇමෝනියම් අයන ඔක්සිකරණය කරනවා. අපි දන්නවා ඇමෝනියම් අයන නයිට්‍රයිට් කරනවා, නයිට්‍රේට් කරනවා. කවුද? නයිට්‍රිකාරක බැක්ටීරියා. කවුද නයිට්‍රිකාරක බැක්ටීරියා? නයිට්‍රොසොමනාසා නයිට්‍රොබැක්ටර්. ඇමෝනියම් අයන නයිට්‍රයිට් කරනවා, නයිට්‍රේට් කරනවා. ඒ කට්ටියට නයිට්‍රිකාරක බැක්ටීරියා. ඒකට උත්තරේ 5. ඊළඟට බලන්න පහසක් කරන බැක්ටීරියා ඝන අතරින් කවර ඝනයක ව්‍යාධිජනක බැක්ටීරියා අඩංගුද? මේක මීට කලිනුත් අපි ඒ බැක්ටීරියා ඝන ගැන කතා කරනකොට ව්‍යාධිජනක බැක්ටීරියා අඩංගු වෙන්නේ රෝග හදන කවුද? ලැක්ටෝබැසිලස්. අපි දන්නවා ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. අපි දන්නවා යා කිරි ආහාර නිෂ්පාදනයේ ඇසිඩෝබැක්ටර්, ඇසිඩික් ආම්ලය, ස්ටැෆයිලෝකොකස්. අපි දන්නවා අන්න ඒක ව්‍යාධිජනක තත්ත්වයක් ඇති කරනවා. ඇසටෝබැක්ටර් නයිට්‍රජන් තිර කරනවා, නයිට්‍රෝබැක්ටර් නයිට්‍රීකරණය කරනවා. එහෙනම් තුන්වෙනි උත්තරය ස්ටැෆයිලෝකොකස්. අපි දන්නවා ආහාර විස වීම කියන රෝගී තත්ත්වය ඇති කරනවා. ජෛව ලෙස නයිට්‍රජන් තිර කළ හැක්කේ. ජෛව ලෙස නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. කල්පනා කරන්න උත්තර ඊස්ට් මගින් නයිට්‍රජන් බෑ. ඊස්ට් වලට නයිට්‍රජන් ඔක්සිකරණය කරන්න බෑ. සයනෝබැක්ටීරියා මගින් නයිට්‍රජන්. බලන්න සයනෝබැක්ටීරියා මගින් නයිට්‍රජන් තිර කරනවා. අපි කිව්වා ජලජ පර්ණාංගයක් වන ඇසොල්ලා සහජීවීව නයිට්‍රජන් තිර කරනවා. ජලජ පර්ණාංගයක් වන සයනෝබැක්ටීරියාවක් ඝනයක් ඉන්නවා ඇනබීනා. එයා නයිට්‍රජන් තිර කරනවා. අනිත්වා කල්පනා කරන්න තිර කළ හැක්කේ. ඒ වගේම මේ උත්තරේ ගොඩක් අය ගන්නවා තුන්වෙනි එක. රයිසෝබියම් මගින් නයිට්‍රේට් සෑදීම. රයිසෝබියම් නයිට්‍රජන් තිර කරලා නයිට්‍රේට් හදන්නේ. රයිසෝබියම් නයිට්‍රජන් තිර කරලා හදන්නේ ඇමෝනියම් අයන. එතකොට උත්තර දෝලණය වෙන ওই දෙක අතර. දෙකද හරි තුනද හරි. වඩා නිවැරදි උත්තරේ දෙක. මොකද රයිසෝබියම් ඇමෝනියම් අයන හදනවා මිසක් නයිට්‍රේට් හදන්නේ. ඇමෝනියම් අයන පස්සේ නයිට්‍රේට් බවට පත් කරන්නේ නයිට්‍රිකාරක බැක්ටීරියා. අනෙක් පිළිතුරු වැරදි පිළිතුරු විදියට පත් වෙනවා. ඊළඟට බලන්න විද්‍යාගාර පළ භාවිතා කරන විදුරු භාණ්ඩ පිපෙට්ටු ජීවාණුහරණය කරන අහනවා මේ ප්‍රශ්නෙට අදාළව. මේ 20 වෙනි ප්‍රශ්නෙට අදාළව බලන්න ජීවාණුහරණය. මේකෙදි මේ ජීවාණුහරණය කිරීම සඳහා භාවිතා කරනවා තෙත් තාපය, වියලි තාපය, ක්ලෝරින් ඩයොක්සයිඩ්. අපි දන්නවා ක්ලෝරින් ඩයොක්සයිඩ් කියන්නේ වායු ගන්නවා අර අන්තබ්බීජාණු, බැක්ටීරියා වල අන්තබ්බීජාණු මගින් දූෂණය වූ ගොඩනැගිලි ජීවාණුහරණය කරන වායු එකක්. UV කිරණ ගන්න අපි දන්නවා විශේෂයෙන්ම ශල්‍යාගාර, විවෘත දැල්ල ඒකත් ගන්න අර ආක්‍රමණ පුඩු. ඔය අපිට ගත්තොත් වීදුරු පිපෙට්ටු ඒවා වියලි තාපය මගින් තමයි ජීවාණුහරණය කරන්නේ. ඊළඟ 21 වෙනි ප්‍රශ්නය අහනවා අකාබනික කාබන් ප්‍රභවයකින් කාබන් ලබා ගන්න පහ සඳහන් ජීවීන් අතරින් කවරෙක්ද? මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ක්ලොස්ට්‍රීඩියම්, ඒ වගේම ස්ටැෆයිලෝකොකස්, සියුඩෝමොනාස්, නයිට්‍රොසොමනාස්, ඇසිඩෝබැක්ටර්. අපි දන්නවා අකාබනික කාබන් ප්‍රභවයකින් කාබන් ලබා ගන්නවා. අපිට දන්නවා නයිට්‍රොසොමනාස්. එයා මොකද කරන්නේ? අපි දන්නවා නයිට්‍රොසොමනාස් කියන එක්කෙනා එයා ශක්ති ප්‍රභවයේ විදිහට ඇමෝනියම් අයන නයිට්‍රීකරණය කරලා ඔක්සිකරණය කරලා නයිට්‍රයිට් හදනවා. ඒ ශක්තිය අරගෙන අකාබනික රසායනික ශක්තිය අරගෙන කාබන් ඩයොක්සයිඩ් ගන්න. මේ හතරවෙනි පිළිතුර එයා කාබන් ඩයොක්සයිඩ් ගන්න. පහ සඳහන් ඒවායින් වෛරස වනුයේ කුමක්ද? වෛරස පිළිබඳ වැරදි වනුයේ එයා සෛලීය සංවිධානයක් තියනවද? නැහැ. එයා සෛලීය සංවිධානයක් නැහැ. අනිවාර්ය පරපෝෂිතී නොවු. වෛරස් ජෙනෝමේ DNA RNA දෙකෙන් එකයි තියෙන්නේ. සමහර වෛරස වලට රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිම්. සමහර වෛරස් තියෙනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. ඒ කියන්නේ RNA වලින් DNA ප්‍රතිවර්ත කරන්න පුළුවන්. DNA හදන්න පුළුවන්. ඒ වගේම තමාගේම ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයක් නැහැ වෛරස වලට. මොකද වෛරස් කරන්නේ ධාරක ජීවියාගේ දේහය තුල මේ නයිට්‍රජන් මේ අවශ්‍ය ප්‍රෝටීන හදා ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න නයිට්‍රජන් චක්‍රයේ පහත දැක්වෙන රසායනික පරිවර්තන
අතරින් කවරක් නයිට්‍රෝබැක්ටර් මගින් කරයිද? බලන්න නයිට්‍රෝබැක්ටර් මගින් කරන පරිවර්තනය තමයි පළවෙනි උත්තරේ නයිට්‍රයිට් නයිට්‍රේට් බවට පත් කරනවා. නයිට්‍රයිට් නයිට්‍රේට්. අනිත් උත්තර වැරදි. පැහැදිලිව. මොකද නයිට්‍රජන් චක්‍රයේ රසායනික නයිට්‍රෝබැක්ටර් කරන දේ තමයි නයිට්‍රයිට් නයිට්‍රේට් කරනවා. අනිත් උත්තර පැහැදිලිවම වැරදි. ඊළඟට රෝපණ මාධ්‍ය ජීවාණුහරණයේදී පහස සඳහන් ක්‍රම අතරින් කවරක් අනුගමනය කරන්නේද? මෙන්න මේ උත්තර වලින් වඩා නිවැරදි පිළිතුර අපට තෝරලා ගන්න පුළුවන්. මේවා දුවලා පුතාලට අපි දන්නවා ගෙදර ඉඳන් මේවට පිළිතුරු හොයන්න ඕනේ. එතකොට මේ රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන්න වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියන එක අපි දන්නවා. සාමාන්‍ය පීඩන තාපකයක් මගින් සෙන්ඩේට්ටාන්සක 121 උෂ්ණත්වයේ තත්පර 15ක් මිනිත්තු 15ක් ඒ වගේම පටල පෙරහනක් CD කියන උත්තර ගන්න පුළුවන්. මෙන්න මේ සුද්ධ ජීවි නිවහල් වන්නේ කියන ප්‍රශ්නෙට මේකට බලන්න. මේකට නිවැරදි පිළිතුර සුද්ධ ජීවි නිවහල් වන්නේ ශාක සත්ව කොටස් වලින් කොම්පෝස්ට් සෑදීමට ගන්න පුළුවන්. පොල්යුෂන් වලින් පැණි සාදන්න ගන්න නැහැ. පැණි සෑදීමට සුද්ධ ජීවීන් ගන්න නැහැ. ඒක පොල්යුෂන් මොකද කරන්නේ? රත් කරපුවාම ඒක පැණි. රාවලින් විනාකිරි සෑදීම. රාවලින් විනාකිරි හදන්න ගන්නවා ඇසිඩෝබැක්ටර්. ඇතැම් එන්නත් වර්ග සෑදීමටත් ගන්නවා. විටමින් ප්‍රෝටීන් ඌනතාවය මග හරවා ගන්න අපි දන්නවා. අපි ඒකට කියනවා විශේෂයෙන්ම ප්‍රතිපූරක ආහාර ප්‍රතිපූරක වශයෙන් ඒවා යොදා ගන්නවා. ඉතින් ඒ හින්දා උත්තර වෙන්නේ A හරි C හරි D හරි E. එතකොට බොහෝ වෙලාවට ළමයි A C D උත්තරේ දෙක තෝරනවා. දෙක නෙමෙයි A C D E කියන්නේ පහ උත්තරේ. අවසාන විදිහට අපිට පහත සඳහන් ඒවා අතරින් කුමන ඒවා නිෂ්පාදනයේදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අදාළ වේද? පහ සඳහන් ඒවා අතරින් කුමන ඒවා නිෂ්පාදනයේදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය? මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඕනේ ඔයාලා දන්නවා. මුදු ආපු කිරි, චීස්, යෝගට්. හකුරු හදන්න ඕනේ, අයිස්ක්‍රීම් හදන්න බැක්ටීරියා ඕනේ නැහැ. එතකොට ACD කියන උත්තරේ 2. ඊළඟට ආහාර විසවීම ඇතිවිය හැක්කේ පහ සඳහන් ඒවා අතරින් කවරේවාද? අපි දන්නවා ඒ උත්තරේ හරි. ආහාර විසවීම කරනවා. ඊට අමතරව කවුද? සැල්මොනෙල්ලා ටයිපි. දැන් බලන්න ආහාර විසවීම ඇති වෙන්න පුළුවන්. උත්තරේ බලන්න. ආහාර විසවීම කරන්නේ. දැන් මේකට අදාළ උත්තරේ නිවැරදි පිළිතුර තෝරන්න ඕනේ. ආහාර විසවීම ඇති වෙන්නේ ස්ටැෆයිලොකොකස් aureus අපිට ගන්න පුළුවන්. Clostridium botulinum ගන්න පුළුවන්. ඒ වගේම Vibrio cholerae ඒක අපි දන්නවා Vibrio cholerae කියන කොලරාව හදන්නේ A හා B කියන උත්තරේ 3. එහෙමනම් අපිට අවසාන ප්‍රශ්නේ විදියට මේක සලකන්න පුළුවන්. ඉතින් මේකටත් උත්තරේ මේ ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුර ඔයාලට තෝරීමේ හැකියාව තියෙනවා. සුද්ධ ජීවීන් සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය සාවද්‍යද? දැන් මේ පළවෙනි වගන්තිය හරි වඩාත්ම හැමතැනම ඉන්නවා. දෙවෙනි වගන්තියත් හරි. මොලිකියුටයින් බැක්ටීරියා අධිරාජධානියට වර්ගීකරණය ඇති මොලිකියුටයින් සෛල බිත්ති නොමැත. බැක්ටීරියා අධිරාජධානියේ ඉන්නේ ෆයිටෝප්ලාස්මා වෝහයිස්. ඒ කට්ටිය සෛල බිත්ති නෑ. ඊළඟට වෛරොයිඩ කියන්නේ නිකාම න්‍යෂ්ටික ආම්ලයක් වන RNA විතරයි තියෙන්නේ. ප්‍රියෝන මිනිසුන්ගේ ගවයින්ගේ ස්නායු පද්ධති වලට ඒක ආසාදනය කරන න්‍යෂ්ටික ආම්ල රහිත ප්‍රෝටීනමය ආසාදකාංශු. ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ බලන්න. පස්වෙනි උත්තරේ සුද්ධ ජීවීන් සියල්ලම පියවියසට නොපෙනෙන. හරි. සුද්ධ ජීවීන් පියවියට පේන්නේ හැබැයි කියනවා ප්‍රාග්න්‍යෂ්ටික. අන්න එතන තමයි උත්තරේ වැරද්ද. මෙතන තමයි වැරද්ද. මෙන්න මේ පොඩි වැරද්දට සම්පූර්ණ පිළිතුර වැරදි පිළිතුරක් විදියට ගන්නවා. එහෙනම් සාවද්‍ය වගන්තිය 1 සිට 4 දක්වා හරි පස්වෙනි වගන්තිය වැරදි. එහෙමනම් අපි මතක තියාගන්න දුවලා පුතාලා අපි මේ කතා කළා ප්‍රශ්න ගණනාවක්. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව තවදුරටත් හොඳට අධ්‍යයනය කරන්න. ඉතින් මීට අමතරව අපි මේ එකකයට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්නත් පුනරීක්ෂණය කරන්න අපි උත්සාහ කරනවා, සූදානම් වෙනවා. අපි ඉදිරියේදී ඒකත් ඔයාලා වෙනුවෙන් මේ ගුරු ගෙදර අධ්‍යාපන විකාශනය තුලින් ඔයාලගේ නිවසටම ඒකත් ලැබෙන්න සලස්වනවා. අපි එහෙමනම් මේ පාඩම් දැනට මේ පාඩම්ම අපි නිමා කරමු. ආයිබෝ.